හරි ළමයි මේක ත්‍රිකෝණමිතිය ගාන. මෙන්න මේ ත්‍රිකෝණමිතිය ගාන අපි කතා කරමු අපේ 3 වෙනි ගාන 9 වෙනි ගාන විදියට 3 වෙනි පේපර් එකේ. එතකොට ABC කොටස් තුනක් තියෙනවා. මේක ඒ කොටස සාමාන්‍ය දැනීමෙන් නැත්නම් උපරිමවම සාධාරණ විසඳුම් වලින් B කොටස එන්නේ sin නීතිය cosine නීතිය ඇසුරෙන්. C එක එන්නේ ප්‍රතිලෝමශ්‍රිත ඇසුරේ ඔන්න විදියට තියෙනවා. දැන් අපි බලමු මේක මුලින්ම A කොටස ගැන කතා කරමු. A කොටසේ මෙන්න මේව තියෙනවා cos x කියන්නේ මේ විදියට ප්‍රකාශනයක් දීලා cos x කියන්නේ cos fx සමානයි cos x වාරයක් cos x ධන sin x යන ගනිමු. fx යන a cos 2x ඍණ alpha ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. මේ වගේ ගණන් වල ඒ කියන්නේ ඔයා හදපු ගණන් සාමාන්‍යයෙන් ওই කොටසට එන්නේ නැහැ. ඔයා හදලා තියෙනවා නම් ඇත්තටම හදලා තියෙන ওই වගේ ගානක් නෙමෙයි ওই ගානම හදලා තියෙනවා. එහෙම නැත්තම් ওই වගේ ගානක් ඔයා හදලා නැතුව ඇති. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්න එපා අපි හදපුම ගණන් එක්සෑම් එකට එනවා කියලා. එහෙම එන්නේ නැති තරමට මේ අලුත් ගණන් එන තරමට හොඳයි. හැබැයි ඒක උත්සාහ කරන්න ඕන. හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. හදපු වගේ ගණන් කරලා වැඩක් නැහැ. අලුත් ගණන් තමයි එක්සෑම් එකේදී හමු වෙන්න ඕන. එහෙම වෙනවා නම් ඔයගොල්ලෝ මාර වාසනාවන්තයි. මේ වගේ පේපර් එකකදී හමු වෙනවා නම් A level වලදී හමු නොවෙන්නේ නැතුව. මේක අපිට කියනවා a cos 2x ඍණ alpha. ඒ කියන්නේ cos 2x විදියට ලියන්න. එතකොට මේක ලියන්න කියලා තියෙන්නේ a cos 2x ඍණ alpha ධන b විදියට. එතකොට cos 2x වලින් ලියන්න. ඒක තමයි අපි නිගමනය ගන්න. cos 2x වලින් ලියන්න තමයි මේ කියන්නේ. මේක ප්‍රසාරණය කරනවා cos වර්ග x ධන sin x cos x. 2x හරවන්න cos වර්ග x දානවා 1 ධන cos 2x බෙදීම 2. ඒක මොකද්ද සූත්‍රය? අපි දන්නවා ත්‍රිකෝණමිතියේදී sin වර්ග x කියන්නේ 1 ඍණ cos 2x බෙදීම 2 කියලා සූත්‍රයක් තියෙනවා. cos වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2 කියලා සූත්‍රයක් තියෙනවා. ඔන්න ඔය ත්‍රිකෝණමිතික සූත්‍රය භාවිතා කරේ cos වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2 sin x cos x කියන්නේ sin 2x බෙදීම 2. දෙකට දෙක කපලා දාන්න බෑ. දෙක පොදු හරය ගත්තාම මෙතන එනවා 1 ධන මෙතන භාගයක් එළියට ගත්තාම 1 ධන sin 2x ධන cos 2x. මේක එක ත්‍රිකෝණමිතික අනුපාතයකට අරගන්න ඕන. එතකොට භාගය එළියට තියාගෙන 1 ධන මම මෙතනදී ලියනවා මේක මට පේන්නේ a sin x ධන b cos x විදියට තියෙන. 1 sin x ධන 1 cos x හැම පදයක්ම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයෙන් බෙදන්න ඕන. එතකොට මට ලියන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රකාශනයක් සුදු කරොත් a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය සාධකයක් විදිහට එළියට ගත්තාම a බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූල sin x ධන b බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූල cos x කියලා ප්‍රකාශනයට ගන්න පුළුවන්. ඒක සමීකරණයක් නෙමෙයි. ඒක නිසා හැම පදයක්ම බෙදන්න ඕන නම් ඒ බෙදන පදේ මේ පැත්තට එළියට ගන්න ඕන. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් a වර්ග ධන b වර්ගයේ වර්ගමූල වාරයක් මේක ඇල්ෆා වුණොත් sin alpha sin x ධන cos alpha cos x විදියට. ඒක ලියන්න පුළුවන්. එහෙම ෆෝමැට් එකක්. එතකොට මෙතනදී මේක මම මූල දෙකක් එළියට අරගෙන 1 බෙදීම මූල 2යි sin 2යි x ධන 1ට මූල 2යි cos 2යි x විදියට ලියනවා. එතකොට මේක වැඩි වුණාම භාගය ධන මූල 2 බෙදීම 2යි මේක sin 2x sin 5 බෙදීම 4 ධන cos 2x cos 5 බෙදීම 4. මම ඒක sin වලින්ම ලියාගත්තේ මේක cos 2x ඍණ alpha ෆෝමැට් එකට ගන්න ඕන. cos x cos alpha ධන sin x sin alpha විදියට තියෙන. එහෙනම් මට මේක ලියන්න පුළුවන් භාගය ධන 1ට මූල 2 වාරයක් cos 2x ඍණ 5 බෙදීම 4. ඒ කියන්නේ 1ට මූල 2යි cos 2x ඍණ 5 බෙදීම 4 ධන භාගය මේක සමානයි a cos 2x ඍණ alpha ධන b විදියට තියෙනවා a සමානයි 1ට මූල 2යි
ඇල්ෆ සමානයි 5 බෙදීම 4යි b සමානයි භාගයයි. ඔන්න ඔය විදිහට එක ලියන්න පුළුවන්. ඒතර ඔය විදිහට ලියනවට ලකුණු දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ ප්‍රකාශනය ගන්නවට ලකුණු මේකට 5යි මේකට 5යි. එකයට මූල දෙකෙන් බෙදලා මූල දෙකක් එළියට අරන් මූල දෙකෙන් බෙදනවට 5යි. මූල දෙක නැත්තම් මේ 5 නෑ. සමහරු එකයට මූල දෙකෙන් විතරක් බෙදලා තියෙනවා. එහෙම බෑ. ඊට පස්සේ මේ විදිහට ලියලා තියෙනවට ලකුණු 5යි. ඒ කොටසට ලකුණු 20ක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශනය ওই විදිහට ලියනවට ලකුණු 20ක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ගාන කියනවා මොකක්ද ආපහු ගාන කියන්නේ? ගාන කියනවා මේ ප්‍රකාශනය fx වල උපරිමාගයයි අවමගයයි සොයන්න කියලා. දැන් අපි fx කියලා ගත්තා. මොකක්ද අපි ගත්තේ? fx සමානයි භාගය දාන එකයට මූල 2යි cos 2x ඍණ 5 බෙදීම 4 කියලා. ඒ කියන්නේ cos 2x ඍණ 5 බෙදීම 4 සමානයි fx ඍණ භාගය වාරයක් මූල 2 කියලා එන්නේ. මේක උක්ත කරාම cos 2x ඍණ 5 බෙදීම 4 උක්ත කරාම මේ ත්‍රිකෝණමිතික පදේ උක්ත කරාම එනවා fx ඍණ භාගයේ වැඩි කිරීම මූල 2 කියලා ප්‍රකාශනයක්. අපි දන්නවා ඕනම ත්‍රිකෝණමිතික පදයක් ඍණ 1යි ධන 1යි අතර එන අපිට ලියන්න පුළුවන් fx ඍණ භාගය බෙදීම මූල 2 කියන්නේ ඍණ 1යි ධන 1යි අතර. එහෙනම් fx උක්ත කරාම මේක මූල 2කින් වැඩි කරලා භාගයක් එකතු කරාම fx කියන්නේ භාගය ධන මූල 2යි භාගය ඍණ මූල 2යි කියලා ඔන්න ඔය විදිහට එනවා. එතකොට මෙතන අපිට fx වල අවමගය එනවා. fx කියන්නේ මේ දෙක අතර එන fx වල අවම භාගය ඍණ මූල 2යි fx වල උපරිම භාගය ධන මූල 2යි කියලා එනවා. ඔන්න ඔය ප්‍රකාශනය එනවා. ඒතර ඕක විවිධාකාර ක්‍රම වලට තර්ක කරන්න පුළුවන්. යට මූල 2 හරිද? මෙතන මූල 2 මෙහෙට එන්නේ වැඩි කිරීමනේ මූල 2. ඒක තමයි උත්තරේ වැරදි. මෙතන මූල 2 මෙතනට තියෙන්නේ. එතකොට මේක එකයට මූල 2 කියලා. සුළු කිරීම වැරද්දක් තියෙනවා. එකයට මූල 2 මේක එකයට මූල 2. ඕනනම් මේක ලියන්න පුළුවන් මූල 2 පොදු වරය ගත්තාම 1 ඍණ මූල 2 බෙදීම 2යි. මේක 1 ධන මූල 2 බෙදීම 2යි. කැමැත්තා. මේක ඍණාගයක් මේක ධනාගයක්. මෙතන ලකුණු දාද්දී ඔය තර්කය අත්‍යවශ්‍යම නැහැ. මේක උත්තරේ මෙතන ඔයා තර්ක කරලා තියෙනවා නම් මෙන්න මේ අසමානතාවට මේකට ලකුණු 10යි
මේකට 5යි මේකට 5යි 20ක් තියෙනවා. හැබැයි මෙහෙම තර්ක කළා නැත්තම් මේ උත්තරේ හරිනම් මේ කොටසට 10යි. මේකට 10යි මේකට 10යි දාගන්න. එහෙම මේ උත්තර දෙක වෙනකන් ආවේ නැත්තම් මේ වගේ තර්කයක් අරගෙන තියෙනවා නම් මෙතනට 10 දාගන්න. එතකොට මෙතන 5 5 කොටස් දෙකක් වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස විදියට ඒකම කියනවා දෙවෙනි කොටස විදියට fx සමානයි බිඳුව සමීකරණයේ විසඳුම් සොයන්න කියලා. මෙතනදි කියනවා fx සමානයි බිඳුව සමීකරණයේ විසඳුම් සොයන්න කියලා. fx බිඳුව වුණොත් මොකද වෙන්නේ ළමයි? fx ලාගේ බිඳුව වුණොත් මේ ප්‍රකාශනයේ බිඳුව වෙනවා කියන්නේ cos 2x ඍණ 5 බෙදීම 4 cos 2x ඍණ 5 බෙදීම 4 එකයට මූල දෙක වාරයක් ඍණ භාග ධන භාගේ සමානයි බිඳුව වෙනවා කියන එක මෙතනින් එන්නේ මූල දෙකෙන් වැඩි වෙනවා එහා පැත්තට ගියාම cos 2x ඍණ 5 බෙදීම 4 සමානයි ඍණ මූල දෙක බෙදීම 2යි. ඒ කියන්නේ ඍණ එකයට මූල 2යි. ඒකෙන් එනවා විසඳුම් විදියට මේක විසඳුවාම cos 2x ඍණ 5 බෙදීම 4 සමානයි ඍණ එකයට මූල 2යි. ඔක සාධාරණ විසඳුමක් විදියට හදා ගන්න ඕන. එතකොට මෙතනින් එනවා ඍණ එකයට මූල 2යි කියන්නේ 2x ඍණ 5 බෙදීම 4 සමානයි cos 5 ඍණ 5 බෙදීම 4 2x ඍණ 5 බෙදීම 4 cos x සමානයි cos alpha විදියට තියෙන්නේ 2x ඍණ 5 බෙදීම 4 සමානයි 2n 5 ධන හෝ ඍණ 3i 5 බෙදීම 4 එහෙනම් මේක එහා පැත්තට ගියාම x සමානයි දෙකෙනුත් බෙදෙනවා. එතකොට n5 ධන හෝ ඍණ 3i 5 බෙදීම 4 ධන 5 බෙදීම 4 බෙදනවා දෙකෙන්. සම්පූර්ණ ප්‍රකාශනය මේක දෙකෙන් බෙදනවා. එතකොට n වලට අගයන් ආදේශ කරාම මේක n අවයවයක් ඉසට්. එතකොට n වලට දැම්මාම n සමානයි බිඳුව දැම්මාම පරාසයක් ඇත දීලාද අපිට විසඳන්න කියලා තියෙන්නේ. ඔව් බිඳුවයි 5 අතර මේක විසඳන්න කියලා කියන්නේ බිඳුවයි 5 අතර. n සමානයි බිඳුව දැම්මාම x වලගේ මෙතන බිඳුවයි ධන හෝ ඍණ 3i 5 බෙදීම 4 ධන 5 බෙදීම 4 බෙදීම දෙකක් එනවා. ඍණ අවස්ථාව එන්නේ ධන අවස්ථාව ගත්තාම 5 බෙදීම 4යි 5 දෙකෙන් බෙදුවාම 5 බෙදීම දෙකක් කියලා එනවා. මේක පිළිගන්න පුළුවන් උත්තරයක් විදියට එනවා. ඒ වගේම n සමාන 1 ගත්තාම x සමානයි 2i 5 ධන හෝ ඍණ 3i 5 බෙදීම 4 ධන 5 බෙදීම 4 බෙදීම 2 ධන අවස්ථාව ගත්තාම එන්නේ ඇයි 5ට වඩා වැඩි 5 බෙදීම 2 කියන්නේ මේක 5 ධන අවස්ථාව ගත්තාම 180ට වඩා වැඩි වෙනවා. ඍණ අවස්ථාව ගත්තාම ඒක ලියන්න ඕනේ නැහැ නැත්නම් ලියන්න ඕනේ නැහැ. ඍණ අවස්ථාවේදී එනවා මේකෙන් මේක අඩු කරාම ඍණ අවස්ථාවේදී x සමානයි 2i 5 ඍණ 3i 5 බෙදීම 4 ධන 5 බෙදීම 4 බෙදීම 2 මේ දෙක සුළු කරාම ඍණ 5 2i 5 බෙදීම 4 කියන්නේ 5 බෙදීම 2යි 2i 5 ඍණ 5 බෙදීම 2 දෙකෙන් බෙදුවාම 5 ඍණ 5 බෙදීම 4 3i 5 බෙදීම 4ක් කියලා. ඔන්න ඔය විදිහට ඒකේ උත්තරය එනවා 3i 5 බෙදීම 4. එතකොට උත්තර දෙකක් තියෙනවා. මෙතන ලකුණු දෙද්දී මේ අගය fx සමානයි බිඳුව කරා මේ අගය ලියද්දි ලකුණු 5ක් තියෙනවා. ඒ වගේම
මේ අගේට මේ සාධාරණ විසඳුමට 5යි මේක උත්තරයට 5යි. මෙතන 35ක් තියෙනවා ඒ කොටස වෙනුවෙන්. තිස්පහක් තියෙනවා ඒ කොටස වෙනුවෙන්. අමින ඒ කොටස වෙනුවෙන් 35ක්. ඔව් 35ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඔන්න පොඩ්ඩක් 35ක් නෙමෙයි. මේක මේ උත්තර 40ක් තියෙනවා සෝරි. ඒකම වැලියු අඩුවක් තියෙන නිසා මේ උත්තරයට 5යි මේ උත්තරයට 5යි ඔක්කොම 40ක් තියෙනවා. ඒ කොටස වෙනුවෙන් ලකුණු 40ක් තියෙනවා. 10යි 20යි 25යි 30යි 35යි 40යි. ඒකට 40යි කලින් එකට 20යි 60යි. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කොටස කොහොමද කරන්න කියලා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. ඒ කොටස ඉවරයි. ඊට පස්සේ කියනවා සයින් නීතිය භාවිතයෙන් සයින් නීතිය හා කෝසයින් නීතිය ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. පළවෙනි කොටස ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඉතින් තමයි සමහර වෙලාවට ප්‍රකාශ කරන්න කිව්වාම ඒක සාධනය කරන්න කියලා හිතලා සාධනය කරනවා. එහෙම නැත්නම් සාධනය කිරීම මතක නිසා ඒක ගෙදරදී කටපාඩම් කරගෙන ගියපු නිසා එක්සෑම් එකේදී සාධනය කරනවා. ඒක නම් පිස්සුවක්. එහෙම කරන්න එපා. කිසිම තේරුමක් නැති වැඩක්. පව් කියලා ලකුණු දෙන්නේ නැහැ. අපි එලෙවල් කරද්දී ඒක මහා මේ විනෝදයි සමහර වෙලාවට කියන්නේ දුක්ඛයි. එක්සෑම් එකේදී ගොඩක් ලොකු. ඒ කියන්නේ එලෙවල් පේපර් එකේ රචනා ලියලා තියෙනවා. මෙන්න මේවයි සර් මෙන්න මේ ප්‍රශ්න තියෙනවා මෙන්න මේ විදිහට ප්‍රශ්න තියෙනවා මෙන්න මේක මෙන්න මෙහෙම වුණා. ඉතින් ඒක නිසා මේ අනේ සර් කොහොම හරි S එකක්වත් දාලා දෙන්න කියලා. ඉතින් S එකක් දාලා දෙන්න අපි පේපර් එක ලියන්නද? මිලෝදයක් ලියන්නේ නැතුව අනුකම්පා වෙන වචන. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලියන කතා නෙමෙයි. මම කියන්නේ සමහර වෙලාවට ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තයි කියලා දික් වෙලා සමහර වෙලාවට මේ හිතිලා දුක් වෙනවා. ඉතින් අපිට තියෙන දුක් වෙන්න කියලා තමයි. එතරින් එහාට ලොකු උදව්වක් කරන්න බෑ. ලොකු නෙමෙයි පොඩිවත් උදව්වක් කරන්න බෑ එක්සෑම් එකේදී. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ පේපර් එක හරියට ලියන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තියෙන මිනිස්සයා තමයි වැඩිපුර මහන්සි වෙන්න ඕන. ප්‍රශ්න නැති එක අනාගතයේ ගොඩක් ඒ කියන්නේ ප්‍රශ්න නැති ළමයි ප්‍රශ්න කියන එක නිකන් සාමාන්‍ය දෙයක් ප්‍රශ්න නෑ කිව්වොත් ඒක ඕන තරම් ප්‍රශ්න වෙනම දාගන්නත් පුළුවන්. ප්‍රශ්න කියන්නේ නිකන් දුක්ඛාර දොර එහෙම නැත්තම් ඒ ළමයි අනාගතයේ තවත් ඉන්න මට්ටමටත් වඩා හොඳ වෙන්න ටිකක් වැඩිපුර වැඩ කරන්න ඕන. ප්‍රශ්න තියෙන එක ඒත් වැඩ කරන්න ඕන. විකල්පයක් නෑ. තමන් ඉගෙන ගත්තොත් ඒකෙන් අනාගතයේ සෑහෙන සාර්ථක වෙනවා. මම කියන මිනිස්සයා 100%ක් සාර්ථක නෑ. හැබැයි මම හිටපු මට්ටමට වඩා මම 200%ක් සාර්ථකයි. ඒක තමයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ අපි හිටපු මට්ටමට වඩා තාමත් ඉන්නවනම් මේ මට්ටමේම ඉන්නවනම් අපි දුර්වලයි. අපි මොනවත් දියුණුවක් නෑ. හැබැයි අපි හිටපු මට්ටමට වඩා අපේ පවුල් පරිසරයේ හිටපු පවුල් පරිසරයට වඩා දැන් වෙනස් නම් අන්න එතන තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඒක තියෙන්නේ අනිවාර්යයෙන්ම කැපකිරීමේ. වෙන කිසිම එකක් නෙමෙයි කැපකිරීම. අධ්‍යාපනය. පළවෙනිම එක අධ්‍යාපනය.
ඒ ලැබපු අධ්‍යාපනය තමයි මේ විදියට මේ ගෙදර ඉඳන් අපිට ජීවත් වෙන්න විදියක් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා ගොඩක් කාලෙ කට්ටිය මේ දවස්වල ජොබ් නැතිලා එක එක කරදර. අපිටත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට මේ ඉගෙන ගත්ත නිසා මේ ඉගෙන ගත්ත එක මේ ඕගොල්ලන්ට මේ විදියට දෙන්න පුළුවන්කම තියෙන නිසා අපි තාමත් රැකිලා තියෙනවා. එතකොට ඒ හැමදේම කවදාවත් ඉගෙන ගත්ත දෙයක් ප්‍රයෝජනයක් නැති වෙන්නේ නැහැ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා දැන් මේ හදිසියවත් ඔන්ලයින් ටියුෂන් කරන්න බැරි වුණා නම් ඒත් කරන්න දේවල් මොනවා හරි හොයාගන්න පුළුවන්. ඉගෙනගෙන තියෙනවනේ ඉගෙන ගත්තා කියන්නේ කවදාවත් බය වෙන දෙයක් නැහැ. ජොබ් එකක් නැතුණා තව ජොබ් එකක් හොයාගන්න පුළුවන්. තමන් උපරිම මට්ටමට ආව නම් එතනින් එහාට නිකන් බිස්නස් එකක් කරන්න ඒත් පුළුවන් වෙයි. මොකද අපි දන්න දැනුම අපේ බුද්ධිය ඒ වැඩ කරන විදිය අනුව ඒකෙත් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි දැන් මම මේ හිටියා කියලා මට බිස්නස් එකක් කරාට මේ වෙන්නේ නැහැ. හැකියාවක් තියෙන්න ඕන, කැපකිරීමක් තියෙන්න ඕන. කැපකිරීමක් තියෙනවා නම් හැකියාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. දැන් මගේ හැකියාව තියෙනවා. මගේ කැපකිරීම බිස්නස් පැත්තට නැති නිසා තමයි මම මේ පැත්තෙන් ගිහිලා නැත්තේ. ඒ වගේ ඕගොල්ලොන්ගේත් කැපකිරීම තියෙනවා නම් හැකියාව තියෙන හින්දානේ ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ උතන්ට. A level maths කරන්න ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම හැකියාව තියෙන හින්දා. දැන් ඕන එකම දේ කැපකිරීම. මොකද ඕගොල්ලෝ දුවන්නේ රේස් එක. මේ රේස් එක ඇතුලේ තියෙන්නේ හැම ළමයෙක්ම දැන් O level කාලේ නම් නිකන් O level ලිව්ව සමහර වෙලාවට 1 වැඩි කරාම 1 කියලා දන්නේ නැති ළමයි. 1 ඍණ 1 බිංදුවයි කියලා දන්නේ නැති ළමයි O level ලිව්වා. ඒක ගැටලුවක් නැහැ. ඒකට උන්ට සාපේක්ෂව අපි සුපිරි වැඩකාරයෝ. හැබැයි දැන් A level maths කරන්න ආවට පස්සේ ඔක්කොම වැඩකාරයෝ ටික තමයි මෙතන ඉන්නේ. එතකොට ඒ කියන්නේ හැකියාවක් තියෙන මිනිස්සු ටික. හැකියාවක් තියෙන මිනිස්සුත් එක්ක තියෙන රේස් එකකද ඔයාගේ කැපකිරීම උපරිම වුණොත් තමයි ඔයා රේස් එක දිනන්නේ. දිනලත් බෑ. මේ රේස් එක මේක A3 ගත්ත කියලා මොරටු යුනිවර්සිටි යන්න බෑ. ඒ රේස් එක සාමාන්‍යයෙන් A3ක් ගත්තා කියලා මොරටු යුනිවර්සිටි යන්න බැරි වෙන්න තත්ත්වයක් අනාගතයේ තියෙයි. දැන් කොමර්ස් වල A3 ගත්තා කියලා කිසිම යුනිවර්සිටි එකකට යන්න බැරි ළමයි ඉන්නවනේ. අපේ නම් තාම එහෙම මේව එකක් නෑ. A3 ගත්තොත් අනිවාර්යෙන් මොරටු තමයි. එහෙම A3 ගත්තත් මොරටු යන්න බෑ කියලා නෙමෙයි මම කිව්වේ. ඒ වුණාට මේක රේස් එකක්. මොරටු යුනිවර්සිටි එකට ගන්නේ ලංකාවෙන්ම ඒ කියන්නේ මේ කොළඹින් ගත්තොත් 200ක් ගත්තොත් හොඳම 200. එතකොට ඔයා හොඳම 200 ඇතුළත හිටියොත් තමයි ඔයාට මොරටුවට යන්න පුළුවන්. නැත්නම් ඔයා ඉංජිනේරින් ෆිසිකල් ඉංජිනේරින් වෙන තැනකට යන්න පුළුවන්. කොහොම හරි ෆිසිකල් C3ක් ගත්තත් යුනිවර්සිටි එකට යන්න පුළුවන්. කොහේ හරි යුනිවර්සිටි එකකට. C2 S3 S1 කොත් කලාතුරකින් එනවා. C3 ගත්තොත් අනිවාර්යයෙන්ම කොහේ හරි යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. ඉංජිනේරින් කරන්න බෑ. ඉංජිනේරින් කරන්න පුළුවන්ද කියලා අහන්න එපා C3 කරගෙන. හරි. A2යි B එකත් පුළුවන් වෙයි. සමහර A2යි B එකටත් බැරි වෙනවා ඉංජිනේරින් කරන්න. A3ටම ආසන්න ඒකයි නෑ නෑ A2යි B එක පුළුවන්. A1යි B දෙකට බැරි වෙනවා. සමහර වෙලාවට Z එක අඩු වෙලා. ඒකට Z එක තමයි මේක. මේ අකුරු නෙමෙයි. ඒකයි මං කිව්වේ මේ රේස් එක හොඳ මේවුන් ටිකට තමයි ඉංජිනේරින් යන්න පුළුවන්. ඒව නැතුව අකුරක් නෙමෙයි. එතකොට මේ ඉන්න සෙට් එකත් එක්ක වැඩිපුර වැඩ කරන්න ඕන. අන්න ඒක තමයි ගේම. හරි. බලමු. මෙතන තියෙනවා සයින් නීතිය. සයින් A බෙදීම A සමානයි සයින් B බෙදීම B සමානයි සයින් C බෙදීම C. ඕක ඕන A බෙදීම සයින් A මෙහෙම හරි. A බෙදීම සයින් A සමානයි B බෙදීම සයින් B C බෙදීම සයින් C කියලා ලිව්වත් කමක් නැහැ. හැබැයි සයින් නීතිය කියලා ලියන්න. ඇයි ඕක දන්නා? ඊට පස්සේ කොස් නීතිය. කොස් A කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2BC කියලා ලිව්වා නම් ඇති. ඒක ප්‍රකාශන තුනම අරගෙන යන්න ඕනේ නැහැ. කොස් නීතිය කිව්වහම ඕක ඇති. සම්මත අංකණය අනුව අපිට කියනවා A සමානයි B ඍණ C cos A බෙදීම 2 cosec B ඍණ C බෙදීම 2 බව පෙන්වන්න කියලා. ඔන්න ඕම් පෙන්වන්න කියලා තියෙනවා. එතකොට ඕකේ දැන් එක පැත්තක මේකේ තියෙන VJ ප්‍රකාශන විතරයි මෙතන ත්‍රිකෝණමිතික ප්‍රදාය මේක ලියනවා. මම මේක පොඩ්ඩක් හදා ගන්නවා. බව පෙන්වීමට මම ලියා ගන්නවා මේක තව ටිකක් සුළු කරාම මෙතන A සමානයි B ඍණ C cos A බෙදීම 2 යට sin
b ඍණ c බෙදීම දෙකනේ තියෙන මේක හරස් ගුණ කරාම මට ලියන්න පුළුවන් sin b ඍණ c බෙදීම දෙක යට cos a බෙදීම දෙක සමානයි b ඍණ c බෙදීමේ බව පෙන්විය යුතුය. නැත්නම් a බෙදීම b ඍණ c කැමති විදිහකට ගන්න පුළුවන්. a බෙදීම b ඍණ c ගන්නත් පුළුවන්. මම b ඍණ c මේ පැත්තට නම් a මේ පැත්තට ගත්තේ මට නිකන් ලස්සනට සුළු කිරීමක් කරගන්න උත්සාහ කරා. කැමැත්තා. ඔයා මේ විදිහට අරගෙන මේ පැත්ත සුළු කරලා උත්තරයට ගන්නත් පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මේක ඔක්කොම ත්‍රිකෝණමිතික බීජීය පද වලින් ලියලා a කියලා පෙන්නන්න. එහෙම නැත්තම් මේක a බෙදීම b ඍණ c සමානයි cos a බෙදීම යට sin b ඍණ c බෙදීම දෙක කියලා පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්තම් sin b ඍණ c බෙදීම දෙක යට cos a කියන්නේ මේක බව පෙන්විය යුතුයි කියලා මේක පෙන්වන්න පුළුවන්. මම උත්සාහ කරන්නේ මේක පෙන්වන්න. මම b ඍණ c බෙදීමේ සුළු කරනවා. මට ත්‍රිකෝණමිතිය sin නීතිය ලිව්වානේ sin a බෙදීමේ සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c සමානයි t කියලා ගත්තොත් a වෙනුවට ලියන්න පුළුවන් sin a බෙදීම t. ඒ sin නීතිය සුළු කරන එකක් මෙතන තියෙනවා. එතකොට මේක t කියලා ගත්තොත් sin a සමානයි at, sin b සමානයි bt, sin c සමානයි ct කියලා මේ ඔක්කොම t ට සමාන කරාම ඕම සමීකරණ ටිකක් ගන්න පුළුවන්. එතකොට a කියන්නේ මොකද්ද? sin a බෙදීම t. b කියන්නේ sin b බෙදීම t. මේක ලියන්න පුළුවන් sin b බෙදීම t ඍණ sin c බෙදීම t ඍණ sin a බෙදීම t. t කැපිලා යනවා. මේක සුළු කරාම sin sin අන්තරය 2i cos b ධන c බෙදීම දෙක sin b ඍණ c බෙදීම දෙක යට sin a ලියනවා cos a බෙදීම දෙකනේ තියෙන්නේ 2i sin a බෙදීම දෙක cos a බෙදීම දෙක කියලා. දෙකට දෙක කැපිලා යනවා. එතකොට b ධන c බෙදීම දෙකක් උත්තරේ නෑ. මේකත් කැපිලා යන්න ඕන මේකත් කැපිලා යන්න ඕන. අපි දන්නවා a ධන b ධන c කියන්නේ 5 හින්දා b ධන c කියන්නේ 5 ඍණ a b ධන c බෙදීම දෙක කියන්නේ 5 බෙදීම දෙක ඍණ a බෙදීම දෙක sin b ධන c බෙදීම දෙක කියන්නේ cos a බෙදීම දෙක. හදිසියෙන්වත් cos b ධන c බෙදීම දෙක තිබුණා නම් sin a බෙදීම දෙක කියලා දාන්න පුළුවන්. දෙපැත්තම sin ගන්නවා. sin b ධන c බෙදීම දෙක කියන්නේ sin 90 ඍණ a බෙදීම දෙක කියන්නේ cos a බෙදීම දෙක. cos b ධන c බෙදීම දෙක ගත්තා නම් cos 90 ඍණ a බෙදීම දෙක කියන්නේ sin a බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. එහෙනම් මට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් cos b ධන c බෙදීම දෙක කියන්නේ sin a බෙදීම දෙක sin b ඍණ c බෙදීම දෙක යට sin a බෙදීම දෙක cos a බෙදීම දෙක. ඒ කියන්නේ RHS. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ හරස් ගුණ කරාම මේක b ඍණ c බෙදීමේනේ මෙතන සමානුනේ a සමානයි නැත්තම් b ඍණ c බෙදීම a කියන්නේ sin b ඍණ c බෙදීම දෙක යට cos a බෙදීම දෙකයි කියන්නේ a උක්ත කරාම a සමානයි b ඍණ c වාරයක් cos a බෙදීම දෙක එක යට sin කියන්නේ cosec b ඍණ c බෙදීම දෙක. මේක ප්‍රමාණවත් මෙතන බව පෙන්විය යුතුයි කියලා ලිව්වානේ. එතකොට මේක උත්තරයට විතරක් ප්‍රමාණවත්. ওই විදිහට තමයි ගාන හදන්න හිතන්නේ. එතකොට ඒක ලකුණු දීපු විදිය බලමු. මෙතනට ලකුණු 5යි මේකට ලකුණු 5යි. ඊට පස්සේ මෙතනදී අතරමැද මෙන්න මේ ස්ටෙප් එක ලියනවට මේක ආදේශ කරනවට 5යි. මේක මේ සමීකරණය ගන්නවට 5යි. මේ උත්තරයට ගන්නවට 5යි. ඒ කොටසට 15යි ඔක්කොම 25යි. ඔන්න ඔය විදිහට ඒ කොටස තියෙනවා. දැන් මේ කොටස ඔහොම තියෙනවනේ.
ඔය ගාන දැන් මම සාමාන්‍යයෙන් හදන්න නැති ක්‍රමයක් මෙතනදි කරන්න. මේකෙදී ඕක දැන් පෙන්වන්න කියලා තියෙද්දි ඕක නිකන් සාමාන්‍ය ක්‍රමය. ඔයිට වඩා වෙනස් ක්‍රමයක් මම කතා කරන්න මෙන්න මෙහෙම. බලන්න. මේකේ සයින් නීතිය තියෙනවානේ A බෙදීම sin A මම ඒක රතු පෑනින්ම ලියන්න. සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා ඔන්නෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඕක තමයි සයින් නීතිය. මේ සයින් නීතිය ගන්නකොට ළමයි මේ සයින් නීතිය මට මේක තියෙද්දි මට මේක ලියන්න පුළුවන් සමානුපාත ක්‍රමයකට ගිහිල්ලා B ඍණ C බෙදීම sin B ඍණ sin C කියලා. ඕම ලියන්නත් පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම sin B මෙතන තියෙන්නේ B බෙදීම sin B සමානයි C බෙදීම sin C සමානයි T කියලා ගත්තොත් B කියන්නේ sin B T sin B C කියන්නේ T sin C. එතකොට B ඍණ C කියන්නේ T sin B ඍණ sin C. එහෙනම් B ඍණ C බෙදීම sin B ඍණ sin C සමානයි T. ඒ කියන්නේ මේකම තමයි ওই විදිහට ලියන්න පුළුවන්. B ඍණ C මේක සමානයි B ඍණ C බෙදීම sin B sin C කියලා ලියන්නත් පුළුවන්. ඒක ටිකක් කෙටි ක්‍රමයක් වගේ. ඔහොම ලියන්න පුළුවන්. එකපාරටම ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අනුපාත සමානුපාත ඇසුරෙන් ගන්න පුළුවන්. එතකොට එහෙම ගත්තාම මට මේක ලියන්න පුළුවන් A බෙදීම sin A බෙදීම sin A සමානයි B ඍණ C බෙදීම sin B ඍණ sin C. දැන් ගානේ තියෙන්නේ A නේ. B ඍණ C තියෙනවා. උත්තරේ. කො ගාන? ගාන මං අයින් කළානේ. අපිට ගානේ තියෙන්නේ A සමානයි B ඍණ C වාරයක් cos A බෙදීම 2 cosec B ඍණ C බෙදීම 2 කියලා පෙන්නන්නනේ. එහෙනම් B ඍණ C මේ sin A කියන එක හරස් ගුණ කරනවා sin A බෙදීම sin B ඍණ sin C. A සමානයි B ඍණ C sin A ලියනවා 2යි sin A බෙදීම 2 cos A බෙදීම 2 sin B sin සන් අන්තරයක් කියන්නේ 2යි cos B ධන C බෙදීම 2 sin B ඍණ C බෙදීම 2 A ධන B ධන C සමානයි 5 කියන්නේ B ධන C කියන්නේ 5 ඍණ C බෙදීම 2 කියන්නේ මේක බෙදීම 2 cos B ධන C බෙදීම 2 කියන්නේ sin C බෙදීම 2 නිසා sin A බෙදීම 2 sorry B ධන C බෙදීම 2 වෙනුවට sin A බෙදීම 2 කැපිලා යනවා. එතකොට මෙතන එනවා A සමානයි B ඍණ C cos A බෙදීම 2යි cosec B ඍණ C බෙදීම 2යි. ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. කිසිම ගැටලුවක් නැහැ. ওই විදිහට උත්තරේ එනවා. එතකොට මේ විදිහට ගත්තත් මේ ප්‍රකාශනය ගන්නවට 5යි මේ පේලිය ලියනවට 5යි මේ උත්තරේට 5යි. ඔක තමයි 15. 15යි මේ 10යි 25. මේක අලුත් ක්‍රමයක්. ඒක නිසා මේ ක්‍රමය ලියා ගන්න. මම උගන්වලා නැහැ. ඔයගොල්ලන්ට අලුත් ක්‍රමයක් නෙමෙයි නං ඔක ලියා ගන්න ඕනේ. නැත්තම් ඔක ලියා ගන්න. රෙකෝඩින් එක බලන ළමයි ඉන්නවා නම් මේක නවත්ත ලියා ගන්න. දිගටම යනවා වීඩියෝ එක. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ ප්‍රකාශනයක් cos A බෙදීම B cos A ධන C cos B. මෙන්න මේ ප්‍රකාශනය කියලා. ඒ ප්‍රකාශනය මේක සමානයි A වර්ග ධන B වර්ග ධන C වර්ග බෙදීම 2යි ABC කියලා තමයි එන්නේ. දෙවෙනි කොටස අපි මේ කතා කරන්නේ. එතකොට බව පෙන්වන්න කියලා තියෙනවා. මේකේ පළවෙනි කොටස මෙන්න මේ රටාවක් ගත්තොත් මෙන්න මේ පදයයි. cos A බෙදීම B cos A දාන C cos B. ඒ පදයයි මෙන්න මේ පදය අතර සම්බන්ධතාවයක් තියෙනවා. cos B බෙදීම මේ රටාව. පළවෙනි පදේ දිහා බලාගෙන දෙවෙනි පදේ ලියන්න පුළුවන්. cos A නම් B cos A දාන C cos B. cos B නම් ඔයන විතර වැරද්දක් තියෙනවාද? ඔව් නේ printing mistake එකක් තියෙනවා. අයියෝ සල්ලි. ඒක ඕල් දෙන්න වෙන කේස් එකක් තියෙන්නේ. එතන printing mistake එකක් තියෙනවා ළමයි.
ඒ රටාවක් තියෙනවා. ඒ රටාව නැති වුණොත් ගාන වැරදි. ඒකයි. cos A බෙදීම මෙතන රටාවක් නැහැනේ. B cos C වෙන්න එපා රටාවක් තියෙනවා. මෙතනගේ C වෙන්න ඕන. ඒක ලකුණු දාගන්න ඒ කොටසට අදාළව try කරා නම් try කරන්න වෙලාව මදි වුණා නම් එහෙම ලකුණු දාගන්න එපා. ඇත්තටම මාර කේස් එක. දැක්කේ නැති ගොඩක් තියෙනවා. ඒ කොටස වෙනුවෙන් ලකුණු 15යි. ඒ 15ම දාගන්න. වෙන කරන්න දෙයක් නැහැ. එතන ඇත්තටම cos මේක C වෙන්න ඕන. cos A බෙදීම B cos C දාන C cos B. cos B බෙදීම C cos A දාන A cos C. මේ රටාවක් තියෙන්නේ. මේක පදයක් cos C බෙදීම A cos B දාන B cos A. ඔන්නෝම රටාවක් තියෙනවා සමානයි. A වර්ග දාන B වර්ග දාන C වර්ග බෙදීම 2යි ABC. එක බව පෙන්වන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔය ගාන කොහොමද හදන්නේ? මේකෙදි මේ පළවෙනි පදේ විතරක් සුළු කරලා ඉවර වුණා නම් ඇති. මේක විවිධාකාර ක්‍රමවලට තියෙනවා. මේකේ පළවෙනි පදේ විතරක් සුළු කරලා. මොකද්ද මේ පළවෙනි පදේ විතරක් කියන්නේ? යම්කිසි රටාවකට ওই ටික සුළු වෙගෙන යනවා. මෙතනදී අපිට තියෙන්නේ ප්‍රකාශනය printivist එක හැදුවට පස්සේ cos A බෙදීම B cos A cos C ධන C cos B ධන cos B බෙදීම A cos C ධන C cos A බලන්න ඇතුව ලියන්න පුළුවන්. cos C බෙදීම A cos B ධන B cos A කියලා ප්‍රකාශනය සමානයි A වර්ග ධන B වර්ග ධන C වර්ග බෙදීම 2යි ABC කියලා පෙන්වන්න කියලා තියෙනවා. ඔන්න ඕක පෙන්වන්න කියලා තියෙනවා. එතකොට ඕක පෙන්වන්න කියලා තියෙනකොට ළමයි අපි මේ පළවෙනි පදේ විතරක් අරගෙන යමු. cos A බෙදීම B cos C ධන C cos B. නැත්තම් B cos C ධන C cos B විතරක් අරන් ගියත් හරි. මේක cos A තියෙනවා. සුළු කරගෙන යමුකෝ. cos A කියන්නේ B වර්ග ධන A වර්ග. cos A කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2යි BC. ඉරයට B වාරයක් cos C කියන්නේ A වර්ග ධන B වර්ග ඍණ C වර්ග බෙදීම 2යි AB. ධන C cos B කියන්නේ A වර්ග ධන C වර්ග ඍණ B වර්ග බෙදීම 2යි AC. C කැපිලා යනවා. මෙතන B කැපිලා යනවා 2යි A තියෙනවා. උඩයි යටයි දෙකම කැපිලා යනවා. B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම BC ඉර යට සුළු වෙනවා. පොදු හරේ A අරගත්තට පස්සේ C වර්ගට C වර්ග කැපෙනවා. B වර්ගට B වර්ග කැපෙනවා. මෙතන A වර්ග A වර්ග 2යි A වර්ග කැපුණාම මෙතන 2යි A කියලා යටි. එතකොට මේක සුළු වුණාම එනවා B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2යි ABC කියලා. එතකොට එහෙනම් ඉහත ආකාරයට මේ අපි ආවේ මොකද්ද? cos A බෙදීම B cos C ධන C cos B කියන එක රටාවක් එනවා. B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2යි ABC කියලා. එහෙනම් ඉහත ආකාරයටම අපිට ලියන්න පුළුවන්. මේකේ වම් පැත්තත් ලියන්න පුළුවන් cos B බෙදීම A cos C ධන C cos A කියන එක ලියන්න පුළුවන්. cos B වල උඩ පදේ ලියන්න. මොකද්ද? A වර්ග ධන C වර්ග ඍණ B වර්ග බෙදීම 2යි ABC. පද තුනම මෙතන තියෙනවා. යට කෑල්ල එහෙමයි. ඒ වගේ මේක දෙවෙනි සමීකරණේ. තුන්වෙනි එක cos C බෙදීම A cos B ධන B cos A මං ගාන දිහා බලන්නේ නැහැ මේ රටාවට ලියන්න. මෙතන cos C කියන්නේ A වර්ග ධන B වර්ග ඍණ C වර්ග බෙදීම 2යි ABC. ඔය තුන එකතු කරාම එක ධන දෙක ධන තුන කියන්නේ LHS. ඔයගොල්ලෝ මේ පද තුන එකතු කරනවා ලියන්න. මම LHS කියලා ගන්න මේක LHS. මේක 2යි ABC පොදු හරය ගන්නවා. පොදු හරය ගත්තාම B වර්ග ධන C වර්ග ඍණ A වර්ග ධන
a වර්ග දාන c වර්ග ඍණ b වර්ග දාන a වර්ග දාන b වර්ග ඍණ c වර්ග a වර්ගට a වර්ග කැපෙනවා b වර්ගට b වර්ගයක් කැපෙනවා c වර්ගට c වර්ගයක් කැපෙනවා c වර්ග දාන a වර්ග දාන b වර්ග හරිනේ උත්තර එනවා a වර්ග දාන b වර්ග දාන c වර්ග බෙදීම 2යි abc ඔන්න ඔය විදිහට උත්තර එනවා ඒ සුළු කිරීමට ලකුණු දීලා තියෙන්නේ 15යි මෙතනදී මේ සුළු කිරීමට මේක සුළු කරනවට 5යි මේක සුළු කරනවට 5යි මේ තුන අරන් මේ උත්තරේ ගන්නවට 5යි 15යි මේ නිකන් ඒ විදිහටම ලියලානේ තියෙන්නේ එතන 15යි දීලා තියෙන්නේ ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා මොකද්ද කියන්නේ එහෙම මොකක් හරි දරුවෝ ඔයගොල්ලෝ පේපර් එක කරද්දි මොකක් හරි වින්ඩි මිස්ටේක් එකක් තියුණොත් පේපර් එක ඉවර වුණාට පස්සේ මට මැසේජ් එකක් දාන්න පොඩි මොකද අනිත් ළමයි එතකොට කරලා නැති වෙන්න පුළුවන් එතකොට ඒ ළමයින්ට උදව්වක් කරන්න පුළුවන් එහෙම නැතුව වින්ඩි මිස්ටේක් එකක් තියුණොත් ඒ ගානෙම ක්වොලිටිය නැති වෙනවා සමහරට මේ මිස්ටේක් එක තිබුණාට අර අපි දන්නවනේ මෙතනට එන්න ඕන එක C කියලා එතකොට අපිට ඒක පේන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ අපි මේ ගණන් බලනවා ඒ බැලුවට මෙතන තියෙන්න ඕන C කියලා අපි රටාවටනේ යන්නේ. එතකොට අපිට ඒ වගේ වැරද්දක් පේන්නේ අපි ඒක දැකලා දැකලාම පුරුදු වෙලා පොඩි මිස්ටේක් එකක් වුණත් මේක C කියලා දාගෙන හදාගෙන යන්න ඕන. ඔයගොල්ලන්ට ඒක ගණන් ප්‍රැක්ටිස් එක තියෙනවා නම් මේක C කියලා ඔයගොල්ලෝ දකිනවා. හැබැයි ඉතින් ඒක දැක්කේ නැහැ කියන්නේ ඔයගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒක මගේ වැරද්දක් නේ. එතකොට ඔයගොල්ලෝ එහෙම මොකක් හරි දැක්කොතින් ඒක මට කියන්න සර් මෙන්න මේ එකක් තිබුණා වැරදි මිස්ටේක් එකක් වගේ කියලා එතකොට මට ඒක අනිත් ළමයින්ට කියන්න පුළුවන් හරි මෙතන තුන්වෙනි කොටස වෙලාවත් දැන් ගොඩක් ගිහිල්ලා තුන්වෙනි කොටස අපි ඉක්මනට කරමු sin වර්ගය දන sin වර්ග b දන sin වර්ග c සමානයි මෙහෙම තියෙනවා ඕක sin නීතිය cos නීතිය භාවිතා කරන්න නෑ මොකද එක පැත්තකවත් තීජීය ප්‍රකාශනයක් නෑ මේ පැත්තේ තියෙන ත්‍රිකෝණමිතික ප්‍රකාශන මේ පැත්තේ තියෙන ත්‍රිකෝණමිතික ප්‍රකාශන එතකොට ඒකට sin නීතිය cosine නීතිය භාවිතා කරන්න උත්සාහ කරන්න එපා. වම් පැත්ත සුළු කරගෙන දකුණු පැත්ත ගන්න තමයි තියෙන්නේ. දන්න තියෙන එකම දත්තේ a ධන b ධන c සමානයි 5 කියන එක විතරයි ගන්න තියෙන්නේ. sin නීතිය cosine නීතිය ඇතුළේ තිබුණාට ඒක sin නීතිය භාවිතා කරන්න chance එකක් එන්නේ නැහැ එතනදී. එතකොට මෙතනදී තියෙනවා sin වර්ග a බෙදීම 2 ධන sin වර්ග b බෙදීම 2 ධන sin වර්ග c බෙදීම 2 සමානයි 1 ඍණ 2යි sin a බෙදීම 2 sin b බෙදීම 2 sin c බෙදීම 3 බව. මේකෙදි මොකද කරන්නේ? sin වර්ග a බෙදීම 2. මේක මට ලියන්න පුළුවන් LHS ගත්තාම sin වර්ග a බෙදීම 2 කියන්නේ 1 ඍණ sin වර්ග තීටාගේ සුළු කිරීමක් නේ. sin වර්ගපදය අයින් කරගන්න ඕනේ වර්ගපදය අයින් කරන්න මේක මම දානවා 1 ඍණ cos a බෙදීම 2 කියලා. මොකද සුළු කරන්න බෑ ওই පදේ තියාගෙන. මේකත් දානවා 1 ඍණ cos මේක දෙගුණේ. ඒ කියන්නේ sin වර්ග තීටා සමාන 1 ඍණ cos 2යි තීටා බෙදීම 2. cos වර්ග තීටා කියන්නේ 1 ධන cos 2යි තීටා බෙදීම 2. සාමාන්‍යයෙන් මම sin වර්ග තීටා ලිව්වාම cos වර්ග තීටාත් ලියන පුරුද්දක් විදියට. ඕන වෙන්නේ මේ සූත්‍රය විතරයි. sin වර්ග තීටා කියන්නේ 1 ඍණ cos 2යි තීටා. මේ තීටාගේ දෙගුණේ බෙදීම 2 කියන එක. sin වර්ග a බෙදීම 2 කිව්වාම 1 ඍණ cos a බෙදීම 2. මේ බෙදීම 2 නෙමෙයි මෙතනට එන්නේ. මේ ප්‍රකාශනයේ තියෙන 2. මේක 1 ඍණ cos මේකේ දෙගුණේ කියන්නේ b සාමාන්‍ය සූත්‍ර බෙදීම 2. ධන 1 ඍණ cos
C බෙදීම 2 ඔන්න ඔය විදිහට ඔය ප්‍රකාශනය එනවා එතකොට මේකෙදි තුනටම මේක ගන්න නැතුව තුනටම ගන්න නැතුව හිටියනම් හරිනේ මොකද මේක උත්තරේ තියෙනවානේ sin වර්ග c බෙදීම 2 මෙතන cos c වලට අරගෙන නැතුව මම මේක sin වර්ග c බෙදීම 2 ලියනවා මේ දෙක මම සුළු කරේ සුළු කරන්න වෙන විකල්පයක් නැති නිසා මේක උත්තරේ තියෙන නිසා මේක සුළු කරන්න නැතුව ඉමු මේකයි පොදු හරය දෙක ගත්තාම 1 ඍණ cos a ඍණක් එළියට ගත්තාම ධන cos b ධන sin වර්ග c බෙදීම 2 ඕන්නම් මේ උත්තරේ දිහා බලලා මේක තියාගෙන මේ දෙක විතරක් සුළු කරන්න මොකද සාධකයක් විදිහට ගන්න ඕනේ වෙන විකල්පයක් නැති නිසා වර්ගපදේ අයින් කරන්න මේ දෙක ගත්තා හැබැයි මේක සුළු කරන එක තේරුමක් නැහැ ඒක කොහොම තියාගමු එතකොට මෙතන එනවා 2 ඍණ cos cos අන්තරය කියන්නේ 2යි cos a ධන b බෙදීම 2 cos a ඍණ b බෙදීම 2 cos cos එකතුව කියන්නේ 2යි cos cos ගුණිතය බෙදීම 2 කියන්නේ මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා ධන sin වර්ග c බෙදීම 2 1 ඍණ cos a ධන b බෙදීම 2 අපි දන්නවා a ධන b ධන c සමානයි 5 නිසා b a ධන b කියන්නේ 5 ඍණ c a ධන b බෙදීම 2 කියන්නේ 5 බෙදීම 2 ඍණ c බෙදීම 2 sin a ධන b බෙදීම 2 තිබුණොත් cos c බෙදීම 2 තියෙන්න පුළුවන් cos a ධන b බෙදීම 2 තිබුණොත් sin c බෙදීම 2 ගන්න පුළුවන් දැන් මට cos sin c බෙදීම 2 මෙතන තියෙනවා මේකත් sin වලට ලියා ගන්න නිසා cos a ධන b බෙදීම 2 කියන්නේ sin c බෙදීම 2 cos a ඍණ b බෙදීම 2 ධන sin වර්ග c බෙදීම 2 මේ දෙකෙන් 1 ඍණ sin c බෙදීම 2ක් සාධකයක් විදිහට එළියට ගන්නවා එතකොට cos a ඍණ b බෙදීම 2ක් එනවා හැබැයි මෙතන ඍණ sin වර්ග c බෙදීම 2 sin c බෙදීම 2ක් වැඩක් නැහැ sin c බෙදීම 2 එක තැනක විතරයි තියෙන්නේ ඒක අපි හදාගත්තා එහෙනම් මේක ab වලින් හදා ගන්න ඕන වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනය එහෙනම් sin c බෙදීම 2 වෙනකොට ආපහු cos a ඍණ b බෙදීම 2 දාන්න cos a ධන b බෙදීම 2 හේතුවක් ඇතුව තමයි මේ ගන්නෙ හැම වෙලාවෙම උත්තරේ දිහා බලාගෙන තමයි සුළු කරන්නේ sin c බෙදීම 2 cos cos අන්තරය කියන්නේ ඍණ 2යි sin sin ගුණිතයක් sin කෝණ දෙකේ එකතුව බෙදීම 2 a ඍණ b බෙදීම 2 ධන a ධන b බෙදීම 2 බෙදන්න ඕන දෙකෙන් b ට b කැපිලා ගිහලා a 2යි a දෙකෙන් බෙදුවාම a දෙකෙන් බෙදුවාම a බෙදීම 2යි මේක ඍණ මේක a ඍණ b බෙදීම 2 ඍණ a ධන b බෙදීම 2 බෙදන්න ඕන දෙකෙන් a ට කැපිලා යනවා ඍණ b ගත්තාම ඍණ 2යි b දෙකෙන් බෙදුවාම ඍණ b ආපහු දෙකෙන් බෙදුවාම sin ඍණ b බෙදීම 2යි මේ ඍණ ලකුණයි මේ ඍණ ලකුණයි ධන වෙනවා 1 ඍණ 2යි sin a බෙදීම 2 sin b බෙදීම 2 sin c බෙදීම 2 කියලා උත්තරේ එනවා. ඔක තමයි ඒකේ උත්තරේ. එතකොට ඒක වෙනුවෙන් තියනවා ලකුණු 20ක්. පළවෙනි පේලිය මේක ලියනවට ලකුණු 5යි. ඊට පස්සේ මේක ලියනවට ලකුණු 5යි. මේ සුළු කිරීම දානවට 5යි මේ උත්තරය ගන්නවට 5යි. ලකුණු 20ක් තියෙනවා එතනට. ඔය 20න් ඔයගොල්ලෝ කීයද කියලා දාගන්න. 20ම නම් තියෙනවා නම් ඒ 20ම දාගන්න. ඔයගොල්ලෝනේ හැදුවේ. එතකොට හොර කරේ නැහැ කියලා දන්නවනේ. කෙලින්ම ලකුණු 20 දාගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත මේකත් බලමු මේකෙත් ලකුණු දාගන්න විදිය ටිකක් වැදගත්. සමහර ළමයි මේක ටිකක් වාරද්දලා අතරමැදදී ලකුණු එන්න ඕනම ලකුණු ටිකක් නැති කරගන්නවා. ඒක නිසා බෝඩ් එකට අවධානය දෙන්න මේක ගොඩක් වැදගත්. මෙන්න මේ දෙකයි
sin inverse 1 බෙදීම 3 ධන 2යි tan inverse sorry 2යි tan inverse 1 බෙදීම 3 ධන tan inverse 1 බෙදීම 7 සමානයි 5 බෙදීම 4යි කියලා පෙන්වන්න කියලා තියෙනවා. මට මේ කෝණේ alpha කියලා ගත්තොත් මේ කෝණේ beta කියලා ගත්තොත් ඒ කියන්නේ alpha සමානයි tan inverse 1 බෙදීම 3 beta සමානයි tan inverse 1 බෙදීම 7 නම් අපිට පෙන්වන්න තියෙන්නේ 2යි alpha ධන beta සමානයි 5 බෙදීම 4 බව පෙන්විය යුතුය. ඔන්න ඕක තමයි පෙන්වන්න තියෙන්නේ. 2යි alpha ධන beta සමානයි 5 බෙදීම 4 කියලා පෙන්වන්න තියෙන්නේ. මේක alpha inverse එක තමයි. සමහරු මේ සම්පූර්ණ එක alpha කියලා ගන්නවා. එහෙම ගත්තොත් අමාරුයි වැටෙනවා. මේ කෝණේ alpha කියලා ගත්තොත් මේක 2යි alpha ධන beta සමානයි 5 බෙදීම 4 කියලා පෙන්වන්න ඕන. එහෙනම් tan 2යි alpha ධන beta සමානයි tan 5 බෙදීම 4 එහෙම නැත්නම් 1 බව පෙන්විය යුතුය. මේක බව පෙන්වන්න ඕනේ. එතකොට මේ ප්‍රකාශනයත් ලියන්න. දැන් අපි දන්නවා alpha කියන්නේ මේක නම් මේ tan 2යි alpha ධන beta ගන්න නම් tan 2යි alpha ඕන. එහෙනම් මුලින්ම tan 2යි alpha සුළු කරගෙන යමු. tan 2යි alpha කියන්නේ tan alpha කියන්නේ 1 බෙදීම 3යි. tan beta කියන්නේ 1ට 7යි. tan 2යි alpha කියන්නේ 2යි tan alpha බෙදීම 1 ඍණ tan වර්ග alpha 2 බෙදීම 3 1 ඍණ 1ට 9 2 බෙදීම 3යට 8 බෙදීම 9 3 බෙදීම 4ක් කියලා එනවා. tan 2යි alpha කියන්නේ 3 බෙදීම 4යි. ඊට පස්සේ අපිට පෙන්වන්න ඕන tan 2යි alpha ධන beta. tan 2යි alpha ධන beta සුළු කරාම tan 2යි alpha ධන tan beta බෙදීම 1 ඍණ tan 2යි alpha tan beta. tan 2යි alpha මෙතන එනවා කියලා දැකපු හින්දා තමයි මේ tan 2යි alpha 3 බෙදීම 4යි කියලා මං ගත්තේ. ඒක සුළු කරගෙන යමු. මේක සමානයි tan 2යි alpha කියන්නේ 3 බෙදීම 4 ධන tan beta කියන්නේ 1 බෙදීම 7 1 ඍණ 3 බෙදීම 4 1ට 7 සුළු කරාම 28න් 21යි 4යි 21යි 4යි 25යි 1 ඍණ 3 බෙදීම 28යි කියන්නේත් 25යි 25 බෙදීම 28 තමයි මේකට මේ කැපිලා යන උත්තරය 1යි. tan 2යි alpha ධන beta සමාන 1යි කියලා. එතකොට ගොඩක් ළමයි tan 2යි alpha ධන beta 1 වුණ ගමන් ලියනවා ඒ කියන්නේ tan 2යි alpha ධන beta සමාන 1 කියන්නේ tan 5 බෙදීම 4නේ. එහෙනම් 2යි alpha ධන beta කියන්නේ 5 බෙදීම 4යි කියලා ලියනවා. හැබැයි ඒක එකපාරට ලියන්න බෑ. ඇයි? දැන් මම උදාහරණයක් කියන්න. දැන් මෙහෙම හිතන්නකෝ. tan මෙතන 2යි alpha ධන beta මේ අගේ හිතන්නකෝ 2යි alpha ධන beta කියන්නේ 5යි 5 බෙදීම 4 කියලා. 5යි 5 බෙදීම මේ අගය 5යි 5 බෙදීම 4ට සමාන වුණොත් මේක tan 5 බෙදීම 4 වුණා පළියට මේ දෙක සමානයි කියලා ලියන්න බෑනේ. tan 5යි 5 බෙදීම 4ත් එකයි. tan 5 බෙදීම 4ත් එකයි. මේ දෙකම සමාන වුණාට මේ කෝණේ මේකට සමානයි කියලා කියන්න බෑනේ. tan 2යි alpha ධන beta 1 වෙනවා. ඒ වගේම 5 බෙදීම 4ත් 1 වෙනවා. tan 2යි alpha ධන betaත් 1 වුණාට 5 බෙදීම 4ත් 1 වුණාට මේ දෙක සමානයි කියලා කියන්න බෑනේ. එහෙම කියන්න නම් ඔයා කියන්න ඕන මේක සුළු කෝණයක්. එහෙනම් මේකත් පළවෙනි උත්පාදක කෝණයක් නම් එක වෙන කෝණ නැති හින්දා 2යි alpha ධන beta කියන්නේ 5 බෙදීම 4යි කියලා කියන්න. මෙන්න මේ ප්‍රතිලෝමය වැදගත්. කියන්නේ මේ කෝණය අනිවාර්යයෙන්ම මේකට සමාන වෙන්න නම් මේ කෝණේ සුළු කෝණයක් වෙන්න ඕන. ඔන්න ඔය අසමානතාව වැදගත්. දැන් අපි දන්නවා tan 2යි alpha කියන එක 3 බෙදීම 4යි. tan 2යි alpha කියන්නේ 3 බෙදීම 4යි. ඒකෙන් එනවා 2යි alpha කියන්නේ සුළු කෝණයක්. ඇයි 3 බෙදීම tan 45 එකයි මේක එකට වඩා අඩු කෝණයක් නම් මේක සුළු කෝණයක්. tan beta සමාන 1 බෙදීම 3යි. එහෙනම් එනවා beta කියන්නේ සුළු කෝණයක්. එහෙනම් 2යි alpha ධන beta කියන්නේ 5 බෙදීම 2යි. ඒක මෙතනට ලියන්න ඕන. 2යි alpha ධන beta කියන්නේ අනිවාර්යෙන් 0යි 90යි අතර කෝණයක්. එම නිසා
දෙකයි ඇල්ෆා ධන බීට සමානයි 5 බෙදීම 4 වේ. ඒ කියන්නේ ඇල්ෆා කියන්නේ tan inverse 1 බෙදීම 3 බීට කියන්නේ 1 බෙදීම 7 නේ. sorry. දෙකයි tan inverse 1 බෙදීම 3 දාන්න බීට කියන්නේ tan inverse 1 බෙදීම 7 සමානයි 5 බෙදීම 4ක් කියලා ගන්න. මේ අසමානතාව ගොඩක් වැදගත්. ඒක ලකුණු දෙද්දි මෙන්න මේ විදිහට ලකුණු දුන්නේ. මේ ප්‍රකාශන දෙක ගන්නවට ඇල්ෆා බීටා හරකට ගන්නවට 5යි tan 2යි ඇල්ෆා සුළු කරනවට 5යි මේකෙදි මේ tan 2යි ඇල්ෆා මේ ප්‍රකාශනය ලියනවට මේක සමානයි 1යි කියලා පෙන්නනවට මේ සූත්‍රය ගමු tan 2යි ඇල්ෆා මේක ගන්නවට 5යි මේක 1යි කියලා පෙන්නනවට 5යි මේ අසමානතාව ලියනවට 5යි මේකට 5යි මේ අසමානතාව නැත්තම් මේ ලකුණු 10ම නෑ අන්තිම 30න් දීලා තියෙන්නේ වා මේ අසමානතාව තර්ක කරේ නැත්තම් මේ පහත් නෑ මේ ලකුණු 10ම නෑ පැහැදිලිනේ ඔන්න ඔය විදිහට තමයි ඒ කොටස එන්නේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න